අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ human computer interaction එක යටතේ user interfaces වල bad user interface එක risk එක. දැන් අපි කිසියම් system එකක් deploy කරපුවම ඒ system එකේ user interface එක හොඳ නැත්නම් මොකක්ද ඒකේ තියෙන risk එක. ඊළඟට මොනවද features of good user interface? දැන් ඔයගොල්ලෝ features of good user interface කිව්වහම ඒක පටල ගන්න එපා. මේක තමයි. නමුත් මේක further describe කරනවා සාමාන්‍ය ව්‍යවහාරික වචන වලින්. අපි හොඳ HCI එකක් කියලා කියන්නේ ඒක usability වැඩි වෙන්න ඕන, accessibility වැඩි වෙන්න ඕන, acceptability වැඩි වෙන්න ඕන, ඒ වගේම user support වැඩි වෙන්න ඕන. මේක generally අපි user interface එකක් දකින විදිහ හොඳ user interface එකක් දැස අපි අර්ථ දක්වන්නේ කොහොමද? ඊළඟට අපි හොඳ user interface එකක් develop කරන්නේ කොහොමද? ඒතර ආයෙත් මේක පැටල ගන්න එපා. මෙතන තියෙන්නේ technically අපි හොඳ user interface එකක් නිර්මාණය කරනවා නම් fact analysis කරන්න ඕන, task analysis කරන්න ඕන, user centered design කරන්න ඕන, prototyping technique පාවිච්චි කරන්න ඕන. ඒ වගේම GOMS model, KLM model, ඒ වගේම Donald Norman 7 stage model වගේ design models තියෙනවා අපිට follow කරන්න පුළුවන්. ඒතර ඒවා කරොත් තමයි අපිට හොඳ HCI එකක් හදා ගන්න පුළුවන් ඉන්නේ. දැන් මෙතනදී අපි කතා කරන්නේ general. මොකද මේක පළවෙනි පාඩමනේ. ඒතර පළවෙනි පාඩමේදී නිකන් අදහසක් දෙනවා user interface එක bad වුණොත් මොකද වෙන්නේ? හොඳ user interface එක ලක්ෂණ කොයි වගේද? අපි එහෙම හොඳ interface එකක් කොහොමද හදාගන්නේ කියන කරුණු ගැන general overview එකක් තමයි මේ කොටසදී අපි සාකච්ඡා කරන්නේ. අත් වශයෙන්ම bad user interface එකක් තිබුණොත් මොකද වෙන්නේ? පළවෙනිම කාරණේ තමයි system එකේ අනිකුත් සියලුම features කොච්චර හොඳ වුණත් all other aspects outstanding. ඊටම හොඳ තත්ත්වයේ පවතින අනිත් හැම aspect එකක්ම. නමුත් system එක සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්, සම්පූර්ණයෙන්ම අබලන් තත්ත්වයටපත් වෙන්න පුළුවන් මේ interface එක පුව වුණොත්. ඒතර user interface එක දුර්වල වුණොත් අනිත් සියලු සාධක හොඳ වුණත් වැඩක් නැහැ. users like refuse කරනවා, ඊළඟට system එක බිඳ වැටෙන්න පුළුවන්. ඒ වගේම can be very irritating for user. user irritative වෙනවා. ඒ කියන්නේ අසහනකාරී වෙනවා. ඒක පාවිච්චි කරද්දී එපා වෙනවා. hard to learn and remember. ඒකේ complexity වැඩි නම් ඒක ඉගෙන ගන්න සෑහෙන කාලයක් යනවා. learning curve දික් වෙනවා. ඒ වගේ මේක මතක තියාගන්න ගොඩක් අමාරුයි. ඒ වගේ මෙයාගේ සමස්ත කාර්යක්ෂමතාවය, ඵලදායීතාව අඩු වෙනවා. lose productivity, ඵලදායීතාව අඩු වෙනවා. ඒ වගේම literally වාක්‍යාර්ථයෙන් become life or death situation පොලේ ගන්න හිතෙනවා වගේ. ඒ කියන්නේ මේක අතාරනවද නැද්ද කියලා තීරණයකට එන්න වෙනවා අපිට. ඒ වගේ හරි confused මානසික තත්ත්වයකටපත් වෙන නිසා user interface එකක් ඉතා හොඳ තත්ත්වයෙන් පවත්වා ගැනීම ඉතා වැදගත්. මොකද ඒක පුව වුණොත් අපිට මෙන්න මේ අරුබුද වලට මුහුණ දෙන්න වෙනවා. අපි බලමු මොනවද bad interface වල features කියලා. දැන් උදාහරණයක් වශයෙන් මේ තියෙන Outlook Express වල Outlook වල email manage කරන interface එකේ මේ deleted item ගියාම තියෙන මේ වාක්‍ය ඛණ්ඩය. මේ වාක්‍ය ඛණ්ඩය හොඳින් කියවා බලන්න. මේ වාක්‍ය ඛණ්ඩේ යම් ප්‍රමාණයකට confusion එකක් තියෙනවා. ඒකෙන් හරියට මොකද්ද කියන්නේ කියලා අපහැදිලි බවක් තියෙනවා. ඒක නම් හරි අමුතුයි. strange message එකක්. ඒකෙන් හරියට අගයක් ගන්න බෑ මේ මොකද්ද yes no කියනවා. මේක right click කරන්න කියනවා. so not clear. ඒතර අපි යම් user interface එකේ වැඩ කරද්දී අපිට මොකක් හරි deleted items නම් මේකේ item නැත්නම් ඒක item නෑ කියලා කියන්න ඕනේ. එච්චරයි. හරි සරලව simply ප්‍රකාශ කරන්න පුළුවන්. ඒ වගේම අපි මේ උදාහරණයට ගියොත් ඔයගොල්ලන්ට පේනවා මේකේ ගොඩාක් tabs තියෙනවා. එතන මේකේ tabs ගොඩාක් තියෙනවා කියන්නේ මේක concise නෑ. not concise. ඒ කියන්නේ ගොඩාක් කැලි බැලි ගොඩාක් දාලා. ඉතින් ඒක හරි user අමාරුයි ඒ වගේ වුණාම. too many tabs. ඒතර මේ interface එකේ අපි දැක්කම අපිට tabs ගොඩක් තිබීම හොඳ නැහැ. මේ වගේ message එකක් අපිට කියවන්න අමාරුයි. ඒක තේරෙනවා මදි, clear මදි. ඒ වගේම ඔයගොල්ලන්ට දකින්න පුළුවන් මේ MySQL workbench වල import කරපුවම import වෙලා අවසානයේදී එයා කියන්නේ නැහැ මේක import වෙලා ඉවරයි කියලා. ඉතින් ගොඩක් වෙලාවට මට මතකයි මම මේ MySQL workbench වලට මුලින්ම කාලේ මේ database import කරද්දී කීප වතාවක් මේ import again කියන එක නැවත නැවත click කරනවා. මොකද මට තේරෙන්නේ නැහැ දැන් මේක ඉවරයි කියලා. මම මේක ගොඩක් වෙලාවට කියවන්නෙත් නැහැ. import again කීකේ කරනවා. මොකද හේතුව මම හිතනවා import වුණාම මට message එකක් දෙයි කියලා. ඉවරයි කියලා. නමුත් එයා progress bar එක ගිහලා එමම නවත්තනවා message එකක් දෙන්නේ නැහැ. ඒතර මම හිතන විදියයි එයා දක්වන ප්‍රතිචාරය අතර වෙනසක් තියෙනවා. අපි මේකට කියනවා gulf of evaluation කියලා. මම බලාපොරොත්තු වෙනවා මේකේ process එක අවසානයේ එයා මට message එකක් දෙයි finish කියලා. හැබැයි එයා එහෙම දෙන්නේ නැහැ. ඒතර මම බලාපොරොත්තු වෙන දෙයි
එයා දෙන දේ අතර වෙනසක් තියෙනවා. මේකට අපි කියනවා gulf of evaluation කියලා. ඒතර මේකේ responsive ගතිය මදි කියලා මම හිතන්නේ. දැන් උදාහරණයක් වශයෙන් මේකේ progress bar එකේ අනේක responsive ලක්ෂණයක් තමයි. නමුත් progress bar එක ඉවර වෙලා පොඩි message එකක් සද්දයක් එක්ක දැම්මනම් පොඩි sound එකක් එක්ක sound alert එකක් එක්ක message එකක් දැම්මනම් ඉවරයි කියලා අපිට ඒක හරි පහසුවෙන් තේරුම් ගන්න පුළුවන්. අනිත් එක ඒතකොට import again කියන එක enable කළ යුතු තිබුණේ නැහැ. ඉතින් එම නිසා මෙතන මොකද successfully completed නම් ආයි try again අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එම නිසා මේ user interface එකේ responsive ගතිය මදි කියලා මට හිතෙනවා. දැන් අපි කතා කරේ bad interface එකක ලක්ෂණ. අපි දැන් පොඩ්ඩක් බලමු හොඳ user interface කියන්නේ මොනවද කියලා. හොඳ user interface එකක ලක්ෂණ වශයෙන් අපිට හඳුන්වන්න පුළුවන්. අපි user interface එක පාවිච්චි කරන්නේ මොකක් හරි වැඩක් කරගන්නනේ. ඉස්සෙල්ලාම මේ අදාළ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕන. දැන් email program එකක attachment එකක් යවන්න බැරි නම් forward කරගන්න බැරි නම් ඊළඟට reply එකක් යවන්න බැරි නම් ඒ අදාළ වැඩේ කරගන්න බැරි නම් ඒ user interface එකේ වැදගත්කමක් නැහැ. අංක එක අපි හිතන්න ඕනේ usability. ඒතර අදාළ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕන. අංක දෙක ඒ වැඩේ කරගනිද්දී අපිට ඒක ලේසියෙන් කරන්න පුළුවන් වෙන්න ඕන. user friendly වෙන්න ඕන. easy to use වෙන්න ඕන. මේ දෙකම පොදුවේ අපිට ගන්න පුළුවන් usability කියලා. usability. ඒ වගේ මේකේ ඒ usability වැඩි කරන්න නැත්නම් ease of use වැඩි කරන්න අපිට පුළුවන් clear, concise, familiar, consistent, attractive, forgiving, efficient කියන මේ features වලින් අපිට පුළුවන් අපේ user interface එක fill up කරන්න. අපේ user interface එක clear නම්, concise නම්, familiar නම්, consistency use කරනවා නම්, attractiveness use කරනවා නම්, forgiving කියන්නේ user අතින් මොකක් හරි වැරද්දක් වුණාම මේක ආපහු recover කරන්න options දෙනවා නම්, efficient නම් ඒකේ තේරුම මේක easy to use. ඒ වගේම සිස්ටම් එක ඇතුලේ ක්‍රියාත්මක වෙන performance පිළිබඳ feedback එකක් දෙන්න පුළුවන් නම් දැන් progressive bar එකක අපිට පෙන්නනවා දැන් කොච්චරක් අවසන්ද තව කොච්චරක් තියනවද 100%ක් කොච්චර ඉවරද මේ විදිහට අපිට පුළුවන් සිස්ටම් එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා user ට හොඳ සංවේදනයක් දෙන්න responsive කිරීම වගේ. ඒ වගේම user ට අවශ්‍ය information deliver කරන්නට ඕන display කරන්නට ඕන. එපමණක් බෑ ඔබ දන්නවා usability කොච්චර වැඩි වුණත් user acceptability කියලා එකක් තියෙනවා. ඒ acceptability වලට ඉතා වැදගත් වෙන දෙයක් තමයි ergonomics. ඒ කියන්නේ අපි මේ user interface එකත් එක්ක වැඩ කරන userව වෙහෙසටපත් කරනවා නම් එයාගේ සෞඛ්‍යයට හානි පමුණවනවා නම් එයාට අමාරුවකටපත් කරනවා නම් ඒ user interface එක හොඳ user interface එකක් ලෙස අලකන්න වෙන්නේ නැහැ. ඒ නිසා අදාළ වැඩේ කෙරෙන්නත් ඕන. ඒක කරද්දී userට පහසුවක් දැනෙන්නත් ඕන. ලේසියක් වෙන්න ඕනේ. ඒ වගේම user දැනුවත් වෙන්න ඕනේ. නිතරම alert එකේ පවත්වා ගන්න ඕනේ. අවශ්‍ය information userට සපයන්න ඕනේ. ඊට අමතරව userගේ ergonomics පිළිබඳ ergonomic අවශ්‍යතා පිළිබඳ සැලකිල්ල ගන්න ඕනේ. මෙන්න මෙවැනි user interface එකක් අපිට හොඳ user interface එකක් ලෙස සලකන්නට පුළුවන්. අපි මේ clear, concise, familiar, responsive, consistent, attractive, efficient, forgiving වගේ මේ user interface එක හොඳ ලක්ෂණ පිළිබඳ ආටිකල් එකක් online ආටිකල් එකක් තියෙනවා. ඔයාලට ඕන නම් මේක කියව ගන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ පොතේ තියෙන මේ ටිකම තමයි. එතන මේක බලා ගන්න කියවන්න පුළුවන්. මම මේක සරලව මෙතන ඉදිරිපත් කරන්නම්. මොකද මේකේදී ඔයාලා මේ අදහස ෆැමිලිය කරගත්තම හොඳයි කියලා මට හිතෙනවා. දැන් පුතේ ඔයාලා බලන්න මේ වින්ඩෝ දෙකේ. දැන් volume control එකේ level එක 150ක් ගිහිල්ලා නැත්නම් වොලියුම් කොතනද තියෙන කියන හැඟීම දෙන්නේ මෙතනද මෙතනද. ඒතර ඔබට පේනවා මේ දෙවෙනි රූපයේ ඒක ක්ලියර්. අපි දන්නවා දැන් වොලියුම් කන්ට්‍රෝල් එකේ වොලියුම් 150ක් වැඩි කරලා. භාගයක් කෙලිම වොලියුම් වැඩි කරලා තියෙනවා. අපිට ලොකු හැඟීමක් ගන්න පුළුවන් මේකේ. හැබැයි මේකේ හැඟීමක් ගන්න බෑ. නිසා මේකට වඩා මේක ක්ලියර්. ඊළඟට අපි කොන්සයිස් ගත්තොත් ඒ කියන්නේ මේ සංක්ෂිප්තද කියලා ගත්තොත්. දැන් save changes කරන්න කියනවා. ඒතර would you like to save your changes before exiting. ඉතින් මේක ඕන කෙනෙකුට තේරෙනවනේ මේක ඇත්තට මෙතෙන්ට අවශ්‍ය නැහැ. ඒතර මෙතනට මේක දැමීමකින් වෙන්නේ මේක complexity වැඩි කරලා. ඒතර මහා ගොඩක් කරලා. දැන් මෙතන ඒක අහක් කරලා කියලා ප්‍රශ්නයක් නැහැ නේ. save changes discard the save ද. save නම් save discard නම් discard. ඒතර මේක simple, concise. ඒතර පොඩි ප්‍රශ්නයක් තියෙනවා. දැන් උදාහරණයක් වශයෙන් මෙතන clear වැඩි කරන්න අපි additional information අපේනවා. ඒතර conciseness අඩු වෙනවා. ඒ නිසා අපි අන්තවාදී වෙන්න හොඳ නැහැ. clear විය යුතුයි, concise විය යුතුයි කියලා. අපි මේ තත්ත්වයන් වලට ගලපන්න ඕනේ. දැන් උදාහරණයේදී මෙතනද අපි 50 දැම්මා. ඒ කියන්නේ concise අඩු වෙනවා. හැබැයි clarity වැඩි වෙනවා. මෙතනදී අපි අර විශේෂ කතාව අහක් කරා. ඒ කියන්නේ clarity අඩු වෙනවා. නමුත් conciseness වැඩි වෙනවා. මොකද සමහර තැන්වල ඒක අයින් කරයි කියලා ප්‍රශ්නයක් නැහැ. හැබැයි සමහර තැන්වල අයින් කිරීම අපරාධයක්. ඒ නිසා clear සහ concise අතර අපි යම් balance එකක් ගත යුතුයි කියලා හිතන්නේ. මෙතන 50 additional detail එකක් තියෙන එක වඩා හොඳයි. මෙතන additional detail අහක් කරපු එක වඩා හොඳයි. ඉතින් clear සහ concise අතර හැමතිස්සෙම balance එකක් කරන්න ඒ தત્ත්වය දිහා බලලා. ඊළඟට familiarity. දැන් අපිට හුරු උදාහරණයක් වශයෙන් cut operation එක. ගොඩක් වෙලාවට cut operation එක තියෙන තැන කතුරක් දක්වනවා. මොකද අපි දන්නවා scissor එක නැත්නම් කතුරකින් අපිට cut කරන එක කරන්නේ. ඒතර copy වෙන එකේ කොපියක් නැත්නම්
ඒකෙම print out එක නැත්නම් කොපියක් වගේ පෙන්වනවා. ඒතර කොපි කියන එක අපිට ටග් ගාලා පේනවා. familiarity එකක් නිර්මාණය කරන්න පුළුවන්. අපි දැකලා තියෙන object එක අපේ options commands link කරනවා. ඊළඟ responsive කියන්නේ මොකක්ද ඇතුලේ වෙන්නේ කියලා කියන උදාහරණයක් වශයෙන් දැන් මෙතන මේ email account එකේ email ටික load වෙනවා. ඒතර progressive භාගයක පෙන්වනවා ඒක load වෙන බව. ඒතර අපිට ඉන්ඩිකේෂන් එකක් දෙනවා සිස්ටම් එක මොකද්ද කරන්න කියලා. අපි මත perception එකක් ඇති කරන්න සමත් වෙනවා. මොකද user interface එක තියෙන්නේ physical component විතරක් නෙමෙයි. ඒකේ perceptual component උත් තියෙනවා. නිසා මෙතනදී අපිට perception එකක් ඇති කරනවා මේක හරහා. ඊළඟ consistency ගත්තොත් ගොඩාක් user interface අපි හදද්දි දැනගන්නට ඕනේ ඒවා පුළුවන් තරම් සමාකාරව හදන්න. මේකට හොඳම උදාහරණය තමයි Microsoft Office kit එකේ Word, PowerPoint, Excel වල ඔයගොල්ලෝ ගත්තොත් මේ ribbon bar මේ bar වල තියෙන options ඒවා වල ස්වභාවය එකම වගේ වෙනවා. ඒ නිසා මේ එකක් හුරු වුණාම අනිත් එක භාවිතා කරන්න ලේසි. Adobe kit එකත් එහෙමයි. Adobe Photoshop වලට හුරු වුණා නම් Adobe Illustrator පාවිච්චි කරන්න ලේසි. ඒ දෙකටම හුරු නම් ඔයාලට Adobe Premiere වගේ tool වලට යද්දී යම් හැඟීම් එක සමානව පේන්න පටන් ගන්නවා. නිසා මේකට අපි කියනවා consistent වෙනවා කියලා. කියන්නේ UI ඔක්කොම එක වගේ. ඒ නිසා එකක් හුරු වුණාම අනිත් එකට යන්න ලේසි. Forgiving කියන්නේ user අතින් අනිවාර්යයෙන්ම වැරදි වෙනවා. ඒ වැරදි වුණාම ඒ වැරදි නිවැරදි කර ගැනීම හැකියාවක් user interface එක දැරිය යුතු වෙනවා. උදාහරණයක් වශයෙන් undo redo capabilities තියෙන්න ඕන. ඒ වගේම අපි අතින් spelling වැරද්දක් සිද්ධ වෙනවා නම් ඒ spelling auto correction එකක් සිද්ධ වෙන්න ඕන. ඒ වගේම form එකක data input කරන්න කලින් validation කරලා ඒ validation එක දැනුම් දෙන්නට ඕන. ඊළඟට මොන හරි user action එකක් ගත්තාම උදාහරණයක් වශයෙන් delete button එක වැරදිලා click කරොත් ඒ delete button එකෙන් delete කරලා හරියන්නේ නැහැ. ඒ delete button එකෙන් අපි අහන්න ඕන are you sure you need to delete it? අන්න එහෙම confirmation එකක් ගන්න ඕනේ. ඒතකොට වැරදිලා හරි user අතින් වැරදිලා නම් මේක click උනේ user එක no කියලා දෙනවා. නැත්නම් ඔයා delete button එක click කරපු ගමන් delete කරනවා නම් එතන කිසිම forgiveness එකක් නැහැ. යම් වැරද්දක් වුණා මේ වැරද්ද නිවැරදි කරගන්න අවස්ථාවක් දී යුතු වෙනවා. ඒතකොට user interface එක මෙන්න මේ වයින් rich වෙන තරමට ඒ user interface එක පරිශීලනය කරන usersලා ඒක accept කරන්න යනවා වැඩි වෙනවා. ඊළඟට අපිට පුළුවන් user interface එකේ efficiency වැඩි කරන්න විශේෂයෙන්ම shortcut operators use කරනවා. ඒ වගේම customizable කරනවා. එමගින් අපිට පුළුවන් efficiency වර්ධනය කරන්න. ඒ අපි සාකච්ඡා කරේ හොඳ user interface එක තිබෙන්න ඕන ලක්ෂණ. විශේෂයෙන්ම අදාළ වැඩේ කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ වැඩේ කරද්දී ඒක ලේසියෙන් කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම ලේසියෙන් කරන්න නම් අපේ interface එකේ මෙන්න මේ ලක්ෂණ තියෙන්නට ඕන. ඒ වගේම user හැමතිස්සෙම alert කරන්න ඕනේ performance සම්බන්ධව කියන්නේ feedback එකක් දෙන්න ඕනේ මොකද්ද වෙන්නේ කියලා. ඒ කියන්නේ responsive වෙන්න ඕනේ නැත්නම් user සහ user interface එක අතර හොඳ සම්බන්ධයක් ගොඩනගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඊළඟට userට අවශ්‍ය information display කරන්නත් ඕනේ. ඒ වගේම මේ user interface එක පාවිච්චි කරද්දී users ලාගේ ergonomics නැත්නම් සෞඛ්‍ය පහසුකම් ගැන හිතන්නට ඕන. අපි අවසාන වශයෙන් එකේ කතා කරන්න තියෙන්නේ දැන් හොඳ user interface එකක් නිර්මාණය කරන්නේ කෙසේද කියන එකනේ. හොඳ user interface එකක් නිර්මාණය කරන්න නම් පැති දෙකක් තියෙනවා. එකක් ඔයාලා හොඳට human user ගේ capacities ගැන අවධානය යොමු කරන්න ඕන. මොකද මේ user interface එක use කරන්නේ human user. අනිත් පැත්තෙන් මේ human user අවශ්‍ය දේවල් සපයන්නේ information technology තාක්ෂණයේ කාරණා. ඒතර එක පැත්තකින් human user ගේ capacities ගැන human user ගේ abilities ගැන අවශ්‍යතා ගැන තේරුම් ගත යුතුයි. අනිත් එක information technology tools ගැන අපි දැනගත යුතුයි. මොකද මේ user ගේ අවශ්‍යතා තෘප්ත කරන්න වෙන්නේ information technology tool පාවිච්චි කරලා. ඒ technique පාවිච්චි කරලා. ඒ user ගේ අවශ්‍යතා සපුරන්නේ මේ technique යොදන අවස්ථාවක අපි වැඩි අවධානයක් යොමු කරන්න ඕනේ task centered design වලට නෙමෙයි. user centered design වලට. මොකද එතකොට තමයි user ට අවශ්‍යම දේ user දෙන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම ඔබ දන්නවා මේ HCI එකක හොඳ ලක්ෂණ වල අපි කතා කරනවා acceptability කියලා එකක්. ඒ වගේම usability කියලා එකක්. මේ දෙකම අපිට වැඩි කරන්න පුළුවන් වෙනවා user centered design follow කිරීම වගේ. ඒ නිසා ඔබට හොඳ අවබෝධයක් තිබිය යුතු human user ගැන. ඒකයි දෙවෙනි පාඩමේදී ඔබත් එක්ක human user ගැන කතා කරන්නේ. ඔබට information technology solutions ගැන අවබෝධයක් තිබිය යුතුයි. ඒ නිසායි ඔබ තුන්වෙනි පාඩමේ evolving technology සාකච්ඡා කරන්නේ. ඒ දෙකම කරද්දි මතක තියාගන්න අපි අපේ design approach එක ලෙස user කේන්ද්‍ර කරගත්තු user centered design එකක් follow කළ යුතුයි. ඒ අපි සාකච්ඡා කරේ human computer interaction එක නිර්මාණය කරන user interfaces සම්බන්ධව.